දාලා මාතෘකාව 3.5 මේ දාලා 3.5 දුබල භස්මවල අයනීකරණ නියත දුබල භස්මවල අයනීකරණ නියත 3.5 ඒකාත්මික දුබල භස්ම තමයි බලාගන්න. අම්ලයක් HA කියලා ලියන්න පුළුවන්. තේරුණා? අම්ලයක් වල මෙහෙම ලියන්න පුළුවන්. HA දන්න H2 මේවා අහලා තියෙන නිසා සාධාරණ HA ගත්තොත් කොහොමද කියන්නේ? A- ධන H3O+ නේ අවශ්‍ය වෙලාවට HA කියලා ගන්න. තේරුණා? අවශ්‍ය වෙලාවට බස්නක් නිකම්ම B කියලා ගන්න පුළුවන්. එතකොට ජලයත් එක්ක අර ක්ලෝරින් ෆොස්ෆේට් අනුව ප්‍රෝටෝනයක් මෙයාට දෙන්න. ප්‍රෝටෝනයක් දුන්නාම මොකද B H+ මෙයාගේ ඉතුරු OH- ළමයි බස්නේක ලක්ෂණය තමයි මේ පැත්තේ OH- ඉන්නවා. OH- දාස් කියලා. හරි. ලියන්න. ඕකට දාන්න ළමයි K දාන්න ජලයේ නියතයක් කියලා ගන්න. ඒ ගිලිතේට කියන්නේ KA නෙවෙයි KB කියලා කරා. තනි කර. K ප්‍රකාශනය කියන්නේ ළමයි සමතුලිතතා නියමය දානවා. ජලික සාන්ද්‍රණයක් දාන්න. පස්සේ ඒක නියතය කියලා ලියලා K වැඩි කිරීම ජලයේ සාන්ද්‍රණයක් නියතක් නෙහෙනම් ඒකට KB කියලා දාන්න. මේක හැම වෙලේම ඔප්පු කරන්න යන්න එපා හොඳ අහන්න නැත්තම්. අද ලක්වරක් කොත් දෙනවද තමයි? K වැඩි කිරීම H2O ලික්විඩ් ෆිසිකල් නිසා භෞතික තත්ත්ව වලින් මේවා අස්සෙත් හොඳේ. මේ සිදෙන් මේකට වෙලා යන්නේ අපිට නේ. මේවෙන් ගණන් හදමු පස්සේ අපි දැන් ඉස්සෙල්ලා මේ ප්‍රකාශන ඔප්පු කරලා ඉන්නේ. ඉතින් මේකට කොස්සඩ් දාමු. කියන මාතෘකා 3.5 3.5 ඔස්සල්ගේ තර්කකරණ නියමය. ඔස්සල්ගේ තර්කකරණ නියමය. අපි ඒක තනියෙන් කරමු ප්‍රැක්ටිස් එකක් ඔක අහලා තියෙන නිසා. ඉස්සෙල් මේ පැත්ත පොඩ්ඩක් බලන්න. ළමයි අම්ලයක් හරි බස්නයක් හරි ඉන්නේ ජලීය ද්‍රාවණයක් විදියට ළමයි. අම්ලයක් හරි බස්නයක් හරි ජලීය ද්‍රාවණයක් විදියට ඉන්නේ යාගේ තියෙන්නේ මොකද්ද?
යම් කිසි මවුල ප්‍රමාණයක් ජලය දිය වෙලා නැත්නම් කොටින්ම කිව්වොත් එයාගේ සාන්ද්‍රණයක් තියෙනවා. තේරුණාද? එතකොට ඒ සාන්ද්‍රණය දන්නේ නැති නිසා අපි C දාලා පටන් ගන්න. C කියන්නේ HA වල සාන්ද්‍රණය. මේ C කියන්නේ මේ වෙලාවට බස්මේ සාන්ද්‍රණය. තේරුණාද? අපි තනුක කිරීමකට යන්න හදන්නේ තනුක කිරීමේදී වෙන්නේ ළමයි ජලය එකතු වෙන නිසා මුළු පරිමාව වැඩි වෙන නිසා සාන්ද්‍රණය අඩු වීමක්. HA වල සාන්ද්‍රණය අඩු වීමක් තමයි තනුක කිරීම කියන්නේ. දැන් මෙතනදී අපිට සිද්ධ වෙනවා බස්මයේ සාන්ද්‍රණය C කියලා ගන්න ප්‍රකාශනය ඔප්පු කරලා ඊට පස්සේ අන්තිමට කියනවා බස්මය තනුක කළ විට සාන්ද්‍රණය අඩු වේ C අඩු වේ ඊට පස්සේ අපිට අර ටික සංසන්දනය කරන්න පුළුවන්. ඒක නිසා ලියන වාක්‍යයක් සාන්ද්‍රණය කැපිටල් C MOL DL වින 3 වන कैपिटल P एकांक बस्मय सलकमु වරන් ඒකාන්තික බස්මය සලකමු වරන් එතකොට දුඹඩ කියලා ලියන්න ලාම දුඹඩ වෙනවා නැතුව යන්නේ දුඹල නිසා යා එහෙමයි දුඹල නිසා තමයි යම් කද්දේ ඥා ජලයේ පිටට යනවනේ දුඹල නිසා ජල විච්ඡේදනය වෙලා සමතුලිතයක් ඇති කරගන්නවා. ඒක නිසා අපිට වැඩ පටන් ගන්නවා. කියන්න C කියලා දා. යාගේ විකට ප්‍රමාණය අල්ෆා. විකට නියමයේ සාන්ද්‍රණය x කියලා ගන්න පුළුවන් මට. x නෙවෙයි මට අල්ෆා ඇතුලේ කියලා දෙන්න. එහා පැත්ත පෙන්නලා බැලුවොත් කමක් නැහැ. සාකාරයක් නැහැ ඔයාලගේ තරගකාරයෙක් එදා සිස්සේ දෙක වටියක් තියෙනවා ඔයගොල්ලෝ එක්ක කියනවා ඒගොල්ලෝ තාම රිසල්ට් ආවේ ඒගොල්ලෝ රිසල්ට් එකම බලනවා ඒ කාර්ය දෙන්න ආවේ වුණා පළවෙනි පාරත් ලොකු අසාධාරණයක් ඒ කොරෝනා පළවෙනි දෙල්ලට අහු වෙලා ප්ලාස්ටික් නෑනේද මොකද තනියෙන් කරන්නේ දැන් මෙතන x කියලා තමයි ගන්න ඕනේ එන්නට මම x ට කැමති නෑ තේරුණාද x කියලා කියන්නේ c අල්ෆා කියලා වෙන තැනක ඔප්පු කරා ඒක මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් තේරුණාද x කියන්නේ c අල්ෆා ඒක නිසා මම මෙතන දාන්නේ x ට වෙන c අල්ෆා ධන c අල්ෆා ධන c අල්ෆා c වෙන c අල්ෆා c අල්ෆා c අල්ෆා දැන් k b ගන්න මෙතන ආසන්න වශයෙන් C කියලා ගන්න පුළුවන් තමයි. C කින් C අල්ෆා අඩු කරලා වැඩක් නැහැ. අම්ලේ බස්මේ දුබල නිසා. अल्फा කියන්නේ මොකක්ද ළමයි? KB යට C නේද? අරක මොකද? මෙතන හොයන්න ළමයි OH මයිනස් සාන්ද්‍රණය H ප්ලස් සාන්ද්‍රණයක් වඩ OH මයිනස් සාන්ද්‍රණය කියන්නේ C යනවා. කියන්නේ මොකක්ද? C වැඩි කිරීම KB යට C කියන්නේ ඒක වැඩි ළමයි මම කරනවා මෙන්න මේ පොත් කරන දෙක ඔයාලා ගන්න තියෙනවා
1 2 කියලා දානවා. හරි. 1 2 නේ. ඒ තනුක කරනකොට සාධනය අඩු වෙනවා. ඒ කියන්නේ ඇල්ෆා වැඩි වෙනවා. ඒ කියන්නේ ළමයි තනුක කරන විට දුබල බස්මයක විකටන ප්‍රමාණය වැඩි වෙනවා. තනුක කරනකොට දුබල බස්මයක OH minus සාන්ද්‍රණය අඩු වෙනවා. ඒ C අඩු වෙනවා. එකට කියලා උගුරා ලියාගන්න මේක පහළට ලියාගෙන යනවා. දුබල ප්‍රශ්නයක් තනුක කරන විට දුබල ප්‍රශ්නයක් තනුක කරන විට එහි සාන්ද්‍රණය कैपिटल C अडुए यही सामने कैपिटल C अडुए ए अणु इहत एक सह देक प्रकाशन सැලකීමෙන් යම් ඉහත එක සහ දෙක ප්‍රකාශන සැලකීමෙන් කියලා කමාවක් දාන්න. දැන් පහළට තවද දාලා යන වාක්‍යයක්. දුබල ප්‍රශ්නයක් තනුක කරන විට විඝටන ප්‍රමාණය වැඩි වේ. දුබල ප්‍රශ්නයක් තනුක කරන විට විඝටන ප්‍රමාණය වැඩි වේ. ළඟ වාක්‍ය OH minus සාන්ද්‍රණය අඩු වේ. OH minus සාන්ද්‍රණය අඩු වේ. H plus සාන්ද්‍රණය වැඩි වේ. OH minus සාන්ද්‍රණය අඩු වේ. H plus සාන්ද්‍රණය වැඩි වේ. තාම දන්නේ නැහැ මම කියලා දෙන්න අද කියලා දෙනවා. OH minus සාන්ද්‍රණය අඩු වෙන එක පිළිගන්න. ඒක ඔයාලට තේරෙන්නේ නේ. අම්ලයන් තනුවකට C අඩු වෙන නිසා මේ මුල් ප්‍රකාශනයේ අඩු වෙනවා ළමයි. ඒක නිසා OH minus සාන්ද්‍රණය අඩු වෙනවා. H plus සාන්ද්‍රණය වැඩි වෙන එක දන්නේ ඒක මම කියලා දෙන්නම්. විඝටන ප්‍රමාණය කියන්නේ ඇල්ෆා. සාන්ද්‍රණය අඩු වෙනවා තනුව කරනකොට ඒක නිසා මුළු පදේ ලොකු වෙනවා. විඝටන ප්‍රමාණය වැඩි වෙන එක ඔයාලට තේරෙනවා. ඊළඟ වාක්‍යය ද්‍රාවණයේ pOH අගය වැඩි වේ pH අගය අඩු වේ. ද්‍රාවණයේ pOH අගය වැඩි වේ pH අගය අඩු වේ. ඒක දන්නේ නැහැ. වැඩකුත් නැහැ. හරිනේ. 3 5 2 3ට යනවා. 3 5 2 3ට යන ද්විආත්මික දුබල භස්ම 3 5 2 3 ආත්මිකාව ද්විආත්මික දුබල භස්ම ළමයි යට උදාහරණ තමයි ගන්නවා. ඒ නිසා B වලින්ම මම ලියන්නේ. මේ ඔස්සල්ගේ තනුව කියන්නේ ඒකයි ඒකාන්තික හරි ඒක භාෂිකයෝ විතරයි අපි දක්වන්නේ. මෙන්න B කියනම ගමු. BH2 එක BH+ දාන OH minus හදනවා මේක එකට ඉඳ තියන්න. ඒක ඕන එකපාරට KB1 කියලා ලියන්න පුළුවන්. එනවා KB1 කියලා ලියන්න පුළුවන්. මේ දෙක යටට B දාලා නේ.
BH plus A plus OH minus මෙච්චර වැදගත් නෑ ළමයි මොකද මේ නොදන්නවනේ B කියන එහෙම දන්නේ නැති අමුතු ඒවා හින්දා ප්‍රකාශනය දාගන්න පුළුවන් නම් ඇති තේරුණාද KB1 කියලා ගන්න මොකද දන්නවද මෙන්න මේ BH plus වලට නැවත පුළුවන් ප්‍රතික්‍රියා කරන්න ළමයි මේ යා නැවත ජලයත් එක්ක ආය ප්‍රතික්‍රියා කරලා තව ප්‍රෝටෝනයක් දැහැ ගන්නවා BH 2 plus 1 OH minus තව ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා නම් ඒකෙන් OH minus දෙනවා නම් ළමයි මතක තියාගන්න මෙහෙම එකක් තියෙනවා OH minus දෙනවා නම් වාටර් යන්නේ KB එක දෙනවා H plus කියලා කරනවා යන්නේ K ඇසිඩ් එක එන මේ බේස් එක කියන්නේ B එක OH minus බස්නේ හරි වෙන මේකට ලියන්න වෙනවා KB2 කියලා ලියන්න ගමන් ප්‍රකාශන චලෝ දැන් ලියන්න මේ මෙතන බලාපොරොත්තු වෙන්නේ තේරෙනවා ගැඹුරට හිතන්න එපා ගන්න ඇති B එක තියෙනවා කියලා එතන KB1 KB2 කියලා දෙකක් තියෙනවා කියලා තේරුම් ගන්න හැටි තේරුණා ඒ නිසා මේවත් එක්ක එහෙම නිකන් අවුලක් ඇති කරගන්න ඒ බස්මයට KB යගෙන් දෙකක් තියෙනවා කියලා දැනගත්තා ඇති. පස්සම ලිය ගන්න. BH plus OH minus යට BH plus නේ. KB2 ලිය. මොකද මේ තාම හොඳ ඒවට ඇවිල්ලවත් නැහැ. හොඳ ගෑවිලාවත් නැහැ හොඳ ඒවට. හරි අම්ලත් හරි බස්නේත් හරි අපි යන ජලය කරනවා මොනේ අමුතු වැඩක්. මේ වගේ තුනට යන්න ළමයි. ජලයේ ස්වයංමය කරන්නේ ළමයි ජලයේ විഘටනයක් තියෙනවා තේරුණාද? ඒක මම කියන තුනක් ජලාණුවක් තව ජලාණුවක් එක්ක කරන වැඩක් තේරුණාද? ජලාණුවක් තව ජලාණුවක් කියලා කියවන ජලාණු දෙකක් කියන්න පුළුවන්. ඉතින් මෙහෙම දැක්කත් හොඳයි නේද? දැන් H2O දැන් H2O ඉවත් එකයි දෙකයි H2O ඉවත් එකයි. එක ජලාණුවක් අරගෙන ප්‍රෝටෝනයක් ගන්න නිසා H3O+ හදනවා. OH minus එකතු වෙනවා. මට කියන්න මේක තාප අවශෝෂක තාප දායක විදිහට කියන්නේ. දාලෙන් විකටනේ. කැමැත්තෙන් වෙන එකට අකමැත්තෙන්. උදාසීන අණුවක් ධන ඍණායන වලට ලින්ක් කරනවා. උදාසීන අණුවක් ධන ඍණායන වලට ලින්ක් කරන එක තාප අවශෝෂකයි ළමයි මම දැනගන්න. ජලයේ විකටනය නැත්නම් ජලයේ ස්වයංමය විකටනය තාප අවශෝෂකයි කියලා මතක තියාගන්න. Delta විශාලයි. එහෙනම් මට කියන්න උෂ්ණත්වය වැඩි කරනකොට ජලයේ අයනීකරණය වැඩි වෙනවද අඩු වෙනවද? උෂ්ණත්වය වැඩි වෙනකොට ළමයි තාපදායක එක්කෙනෙක් වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට තාප අවශෝෂකායකෙක් වැඩි වෙනවා. ළමයි කඩල ගන්න දැන්. උෂ්ණත්වය වැඩි කරොත් අණුවල චාලක ශක්තිය වැඩි වෙන නිසා සක්‍රීය ශක්තිය ක්‍රියාවන් වැඩි වෙන නිසා ළමයි ශීඝ්‍රතාව වැඩි වෙනවා. තාපදායකයෙක් වැඩි වෙනවා. තාප අවශෝෂකයෙක් වැඩි වෙනවා. වැඩිපුර වැඩි වෙන්නේ තාප අවශෝෂකයි. ඒක නිසා ළමයි තාප අවශෝෂක ඉදිරි ප්‍රතික්‍රියාව. ඒක නිසා උෂ්ණත්වය වැඩි කරාම ඉදිරි පසට බර වෙනවා. ඒක නිසා හොඳට විකටනය සිදු වෙනවා.
සාමාන්‍ය සෙල්සියස් අංශක 25 කියනවා නේද? විකටනයක් කිව්වට එහෙම නෑ. B ජලාණු ප්‍රමාණය මේ වැඩේ කරන්නේ. ජලාණු ගොඩක් ඉන්න ද්‍රාවණයක මෙයාගේ සාන්ද්‍රණය 10 න් 7යි ළමයි. 25 දී ඔයාලම හිතන්න. ඉතාම කුඩා ජලාණු ටිකක් විතරයි මේ වැඩේ කරන්නේ. මොකද තාප අවශෝෂක එකක් නේ. තේරුණා. ඒක කරනවා පොඩ්ඩක්. H3O+ 10 න් 7ක් හැදුවනම් OH- කීයක් හදන්න ඕනේද? ඒ ගානම හදන්න බෑ. මොකද ඒ දෙන්න වෙන්නේ එකම ප්‍රතික්‍රියාවකින් නම් එකට එක අනුපාතය නම් මෙයාගේ 10 න් 4 නම් මෙයාගේ 10 න් 7 හදන්න බෑ. ළමයි මාර ලෙඩේ කියන්නේ විකටනේ වුණත් H3O+ සමානයි මොකටද? OH-. සංශුද්ධ ජලය. ඒක නිසා H3O+ OH- ට සමාන නිසා මේකට කියනවා මොන ජලයේද? උදාසීනයි කියලා. ජලය උදාසීනයි. ඒ කියන්නේ ජලය උදාසීනයි කියන්නේ H+ නැද්ද? ඉන්නවා. OH- නැත්te ඉන්නවා දෙන්න සමානයි. උෂ්ණත්වය වැඩි වුණාම මාර වැඩි ළමයි හිතුව මේක 50 සෙල්සියස් කියලා. උෂ්ණත්වය වැඩි වුණාම මට කියන්නේ මේගොල්ලන්ගේ සාන්ද්‍රණය අඩුයිද වැඩිද? මට කියන්නේ උෂ්ණත්වය වැඩි වුණා සාන්ද්‍රණය මොකක් වෙන්න ඕනේද? වැඩි වෙනවා. මෙයයි උෂ්ණත්වය වැඩි කරාම තාප අවශෝෂක ඉදිරිපසට බර වෙන නිසා ඉස්සෙල්ලා තිබුණු සාන්ද්‍රණයට වඩා දැන් සාන්ද්‍රණය වැඩි. මෙයාගේ විතරද වැඩි නෑ ළමයි. මෙයාගේ එකට එක නිසා මෙයා 10 න් 6 නම් මෙයා 10 න් 6යි. ඒක නිසා ළමයි ඒ උෂ්ණත්වය වැඩි කළා මෙහෙට විකටනය වුණත් විකටනය වැඩි වුණත් ළමයි H+ සමානයි OH- එහෙනම් තාම උදාසීන ජලය. උෂ්ණත්වය වැඩි කරාට විකටනය වැඩි වුණාට ජලය උදාසීනයි සංශුද්ධ නම්. ඒක නේද? හරි. ඔය පස්සේ ඕනේ නිසා දැන් කියලා දෙන්නේ. දැනට ඔය නෑ. දැනට දැනගන්න මෙහෙම. ජලාණු ගොඩක් මේ වැඩේ කරන්නේ නෑ. ජලාණු පොඩ්ඩයි මේ වැඩේ කරන්නේ. පොඩ්ඩක් කරා සමතුලිතයක් තියෙනවා නේද එතන? ජලාණු පොඩ්ඩක් කරත් උතන සමතුලිතයක් නැද්ද තියෙනවා නේද? සමතුලිතයක් තියෙනවා වාට මතක් වෙන්න ඕනේ මොකද්ද? K. ඒකින්ද මේකට දාන්න බැරිද? එහෙනම් මේක ලියන්න. මේක ලියලා දාන්න K. මේ ජලාණු දෙකක් ඉන්නේ හින්දා වර්ගේ එනවා. ජලාණු දෙකක් ඉන්නේ හින්දා ප්‍රතිවිරුද්ධ වර්ගේ කරනවා. ළමයි ජලයේ විඝටනය වුණා කියලා නෑ. සාන්ද්‍රණය නියතයි හොඳේ. ජලයේ පොඩ්ඩක් විඝටනය වුණා නම් සාන්ද්‍රණය අඩු වෙන එක නිහින එකක් නෑ ළමයි. ඒ නියතයක් කේ වීම ජලයේ සාන්ද්‍රණය වර්ගයේ නියතයක් ළමයි. ජලයේ සාන්ද්‍රණය නියතයක් නිසා කියන පැත්තට කියන්නේ මොකක්ද? ජලයේ සාන්ද්‍රණය නියත උෂ්ණත්වයේදී නියතයක් නිසා ළමයි නියතයක් ජලයේ සාන්ද්‍රණය නියතයක් එනයන් වර්ගයක් නියතයක් ගුණිතයක් නියතයක් එනම් මේ මුළු ප්‍රකාශයෙන් ලස්සන නමක් ගන්න K water මොකද්ද? K W ළමයි මේකේ මේ පාඩමේ K පුරාම තියෙනවාද? ඒක දැන් කලින් පාඩමේ K TKC විතරයි. මේකේ එක එක K වර්ග තියෙනවා. මේ තව K කෙනෙක්. ඒකට කියනවා ජලයේ විඝටන නියතය කියලා ළමයි. කොටු කරන් එයන් නියත උෂ්ණත්වයේ නියතයක් තමයි. මට කියන්න සෙල්සියස් 25 දී KW කීය වගේද? මම දැක්ුවා 10 දින 7 දින තමයි ඉතිරිලා සාන්ද්‍රණය කෙනෙක්ගේ. 25 දී එක්කෙනෙකුගේ සාන්ද්‍රණය 10 න් 7යි. මෙයාගේ සාන්ද්‍රණය 10 න් 7යි නයි දෙකේ ගුණිතය මොකද්ද? සෙල්සියස් 25 දී
KW 10 14 ඒකකය mol වර්ග dm දින අර එනනේ ඒ ඔබේ තියෙන ඕනම මේව මතක තියෙනවා වලින් දෙපා ඒ වගේ ගොඩක් කීරි මතක තියාගන්න නැහැ එහෙම නෑ ළමයි මේ 1 2 වගේ තියෙන්නේ මෙන්න විශේෂ තැන සෙක්සි 35 KW 10 14 යාට කොට කරන්න डेल्टा H विशाल बिंदु दिया मैं भी और समीकरण में समीकरण अभिक्रिया प्रतिक्रिया एक होगा डेल्टा H विशाल बिंदु दिया हाँ काल है लिया है मैं KW चले ही विघटन नियत है वन आतर नहीं KW जले विघटन नियत है वन आतर ए नियत उष्णत्वे की नियत है कि ए नियत उष्णत्वे की नियत है कि पानी लिया गया है देशीयानुवටයි කෙල්වින් කිදී देशीयानुවටයි කෙල්වින් කිදී සංශුද්ධ ජලය විඝටනයෙන් X3O+ සහ सेल्सियस केल्विन 290 जल ඊටපත් විඝටනයේ H3O+ සහ OH- H3O+ සහ OH- 10 ඍණ 7යි mol dm ඍණ 3 පැදිල් ලබා දී හරි නේද हाँ लिया है ये विशेष देवल हल्द एवा कैरी हलन ने पापद देशीयानुवටයි කෙල්වින්දී මොකද්ද සංශුද්ධ වෙන්න ඕනි සංශුද්ධ ජලයේ මොකද්ද H3O+ Aqueous සමානයි OH- Aqueous සමානයි 10 7යි ये लिया गया क्या कोई ये नहीं तो कर जाएगा हलन में कहा गया ये KW एमनिसा KW दिए 10 ऋण 14යි mol वर्ग dm ऋण 6 කියලා लिया वेटिंग वितरण मत किया गया
එතකොට අම්මට ඒක ගන්න තාම පොඩ්ඩක් විලා ගන්න. ලියන්න. වෙනම ලියන්න. ජලයේ විඝටනයේ තාප අවශෝෂක නිසා උෂ්ණත්වය වැඩි වන විට ඉහත සමතුලිතය දක්වීමට බර වේ. ජලයේ විඝටනයේ තාප අවශෝෂක නිසා උෂ්ණත්වය වැඩි වන විට ඉහත සමතුලිතය දක්වීමට බර වේ. හරිද? එවිට කියලා මොකක්ද? H2O plus aqueous සමානයි OH minus ඒක නම් වෙනස් වෙන්නේ නැහැ ළමයි. හැබැයි ඒක විශාලයි 10 ඍණ 7ට වඩා. සහ KW විශාලයි 10 ඍණ 14ට වඩා. මේ දෙක සමානයි 10 ඍණ 7ට වඩා දෙන්නම වැඩි. උෂ්ණත්වය අඩු වෙනකොට ලියන්න ඕනේ නැහැ නේ. උෂ්ණත්වය අඩු වෙනකොට KW අඩු වෙනවා. තුනේ 6 ලියාගන්න. තුනේ 6 මාත්‍රකාව මුදුන ළමයි. P පරිමාණය. අද ඉගෙන ගන්නවා pH කියන්නේ මොකද්ද? pH කියන්නේ මොකද්ද? P පරිමාණය. P scale එක. P පරිමාණය අපි මුලින්ම බලමු pH පරිමාණය මොකක්ද කියලා. P scale එකේ pH වලට යනවා. හරි ලියාගන්න. අර්ථ දැක්කේ ලියාගන්න. දැන් H3O+ සාත්‍රණයෙහි දහය පාදයට ලඝු ගණකයෙහි H3O+ සාන්ද්‍රණයෙහි 10 පාදයට 10 පාදයට ලඝු ගණකයෙහි ඍණ අගය pH අගයයි හරි මම අහලා තියෙනවා එකයි දුන්නේ. ඊට විතරක් මේක ඉස්සරහට ඉන්න බලන්න. මෙහෙම කිව්වොත් වාක්‍ය වල පොඩි වෙනස් කියලා මේක කියන්නේ pH එකේ අර්ථ දැක්වීම හොඳ. ළමයි ලඝු 10 පාදයට උගන්වන්න ඕනේ. ළමයි ලඝු ගන්න ඕනි පාදවලට 10 තමයි ප්‍රසිද්ධ. කොටිම කියනවා ඔයාලගේ ලඝු ගණක පොත හදලා තියෙන්නේ 10 පාදයට. ඒක හරියි. ඔන්න ලඝු ගණක පොතක් හදන්න පුළුවන් 5 පාදයට 6 පාදයට 50 පාදයට හදන්න පුළුවන්. අපි සම්මත විදිහට පාවිච්චි කරන්නේ 10 පාදයට. ලඝු 10 පාදයට කවුද ගන්නෙ? H3O+ සාන්ද්‍රණිය අගය ගන්නෙ. නිකන් නෙවෙයි ලඝු 10 පාදයට H3O+ සාන්ද්‍රණිය අරන් හරියන්නේ නැහැ. ඒකේ රීන අගය මේක ලියලා පොතු කරන්න ළමයි. මේව නම් අමතක වෙන්න බෑ. තනි කර මේවෙන් තමයි අපි ගණන් හදන්නේ. තේරුණා? ළමයි හැබැයි එහෙමත් කියලා තියෙනවා. ඕකේ නේ.
අලුත් සිලබස් එකේ අර්ථ දැක්වීම සක්‍රියතාව කියන වචනකින් එන්නේ. මම මේක නෝට් එකේ ලියලා තියෙනවා. මම ඒක පස්සේ දෙන්නම් මොකද? මේව ලියුවට ගැටලුවක් නෑ කිසි ගැටලුවක් නෑ ඒකයි කියන්නේ. නැත්තම් සක්‍රියතාව කියලා අනුරූප වචන ටිකක් එකතු කරලා අර්ථ දැක්වීම දීලා තියෙන්නේ මම හිතන්නේ කවුරුත් ඒ උගන්වන්නේ. ඒක. නැත්තම් දැන් අලුත් සිලබස් එකේ සක්‍රියතාව කියන්නේ මෙන්න මේකට A plus කියලා අරගෙන ඒක 1යි මොයේ බිලියන දෙක තුනෙන් බෙදලා මහා අමුතු එකක් වැඩක් නෑ නේ. මේ වැඩක් නෑ අර දුන්නා. හරි. දැන් pH අගයට ඒකක නොමැත. pH අගයට ඒකක නොමැත. pH අගය 7යි කියලා කියන්නේ. මගුගණක පොතේ ඉන්නේ කිව්වේ ඕකට තේරුණාද? අපි හිතමු එක්ස්ත්‍රියෝ ප්ලස් සාන්ද්‍රණය එක එක ආගය. ඒක නම් පොඩියට ලියා ගන්න වෙන්නේ. ඒක කියන බැරි කොට. මේක 10 වෙනි 14 වෙනකම් යන්න බලන්න ඉන්නේ. වරේ 10 වෙනි 14ටම යන්නේ කියලා ඒකට හේතුව. එක්ස්ත්‍රියෝ ප්ලස් සාන්ද්‍රණය 10 වෙලාවට pH එක 1 වෙලාවට pH එක අපි බලමු. යන්නේ කා pH එක කියන්නේ කො මට ඔපරේටිව් ගහලා මේ එක්ස්ත්‍රියෝ ප්ලස් සාන්ද්‍රණය අපි වෙනස් කර බලමු. ලස්සන අගයක් ටිකක් තියෙන්නේ නේද? pH එක 10. එක්ස්ත්‍රියෝ ප්ලස් සාන්ද්‍රණය 10 වුණොත් එක්ස්ත්‍රියෝ ප්ලස් සාන්ද්‍රණය 1 වුණොත් pH එක හොයන්න මම ලස්සනට පිළිවෙලට මගක් තුන ඒ විදිහට කියන වඩා නැත්නම් පැහැදිලිව වරදින්න. හරි. දැන් බලන්න කොහොමද? ආ ඕනි තරම් ගන්න පුළුවන් මම මේ ලස්සන ටිකක් ගත්තා. මෙහෙම ගන්න බැරි සාන්ද්‍රණයක්. එක වැඩි මෙහෙම 5.2 වැඩි කිරීමේ 10 එකතු වුණා වගේ සාන්ද්‍රණයක් ගන්න බැරි. පුළුවන්. ඉන්ටර්නෙෂන් ඉන්ටර්නෙට් 4යි 5යි 6යි සාන්ද්‍රණ ඕනි තරම් ගන්න පුළුවන් මේ දෙයියට. මම විශේෂ ටිකක් කරන් තියෙන්නේ ලස්සනට එක ටිකක් දානවා ඒක. 10යි එක 10යි කියලා අපි බලමු මේ විශේෂාවලියම pH කොහොමද කියලා. හොඳට කල්පේ බලන්න. අපි හිතමු එක්ස්ත්‍රියෝ ප්ලස් සාන්ද්‍රණය 10 කියලා. නේ? ළමයි මේක ලියන්න මේකට ලකුණු වෙන් කරලා තියෙන්නේ. ඒකස් කියලා ලියන්න. අනිවාර්යෙන් මේක ලියන්න. දැන් සාන්ද්‍රණය කියලා කියන්නේ 10 ගන්න. මොකද්ද? ඊළඟ පාදයට 10 ගන්න. ළමයි ඕනිම පාදයකගේ මෙතන තිබුත් එයාට කියනවා. එකයි හරියට හරි. ලඝු දෙකේ පාදයට 2 එකයි. ලඝු 51 පාදයට 51ක් එකයි. ඕනිම පාදයක් ගත්තොත් ඒකගේ එකයි ඉන්න 10 පාදයට 10 එකයි. මේක එකයි ඉස්සරහට නිසා මොකද්ද? මේක ඉස්සරහට මේක තමයි පැත්තක මේක ඔයලා ගන්න තමයි විශේෂයි. මේක පැත්තක ඔයලා ගන්න.
අපිලාට එක ගමුද? එක. මොකද්ද? ඍණ ලඝු 10 පාදයට x0 plus සාන්ද්‍රණය කියද? එකයි කියලා හිතන්න. එතෙන් උත්තරේ හොයන්න බෑ. x0 plus දැන් එකයි 10 අමතක කරන්න දැන් එකයි. 10 පාදයට එක කීයද ළමයි? බිංදුවයි ළමයි 10 පාදයට එක කීයද? බිංදුවයි බලවත් ආයෙත් අමතකයි නම් මතක් කරගන්න. ඍණ එක හිතන්න එපා මේ ඍණ පස්සේ දානවා තුන. ඍණ පස්සේ දානවා. ලඝු 10 පාදයට එක බිංදුවයි කියන්නේ. ඍණ බිංදුව කියන්නේ බිංදුවයි. එහෙනම් ළමයි තියෙනවා මේ එක වෙලාවට pH බිංදුවයි. ළමයි දැනගන්න pH ඍණාගයක් වෙන්න බැයිද? වෙන්න පුළුවන් ළමයි. අත දැනගන්න. pH අගයට ඍණාගයක් වෙන්න පුළුවන්. නේ? සාන්ද්‍රණයකට වැඩිනම් pH ඍණ එනවා. pH බිංදුව වෙන්න බැයිද? පුළුවන් ළමයි pH බිංදුව වෙන්න. හරි. මේ ඉතුරු ඔක්කොම එක විදිහකට යන්න මම හිතා හම්බුලෙස එකක් තෝරගන්නම්. හරි. මාත් එක්කම යන්න. පස්සේ තනියෙන් ඇටියෙත් දිනව ගන්න. හරි. අපි ගමු 10 වෙන 9 වගේ ගමු. 10 වෙන 9 ගමු. බලා ගන්න. pH කියන්නේ මේක කියන්නේ ඔක්කොටම කලින්. pH කියන්නේ ඍණ ලඝු 10 පාදයක x0 plus සාන්ද්‍රණය. ඊළඟට ඍණ ලඝු 10 පාදයක x0 plus සාන්ද්‍රණය දැන් දීලා තියෙනවා ගානේ කීයද? 10 ඍණ 9යි කියලා දීලා තියෙනවා. හරිද? ළමයි බලයක් මොකක් කරන්න පුළුවන්ද? එළියට ගන්න පුළුවන් මේ ලඝු ගණකේ ඉස්සරහට ගන්න පුළුවන්. එතකොට මොකද්ද? ඍණ පාඩම් පුගයි කියන ඍණාවයත් එක්ක ඍණ 9 ලඝු 10 පාදයට 10 උත්තර දේවල් ඕනේ මොකද්ද? 9යි ලඝු 10 පාදයට 10නේ. ඍණ 9 ඉස්සරහා ගත්තාම ඍණ 9. ඍණ පිටින්ම ගේන්න බලය පිටින්ම ගේන්න. බලය ඍණ 9 නිසා ඍණ 9 පිටින් ගේන්න අමතක කරන්න එපා ඍණ එකක් තියෙනවා. ඍණ ධන 9 වෙනවා. 10 පාදයට 10 කීයද? එකයි ආපහු එක 10 පාදයට 10 එක නිසා ළමයි උත්තරේ කීයද? 9යි. එහෙනම් ළමයි 10 වෙන 9 නම් pH 9යි. 10 ට පහන pH 5යි කරගෙන යන්න. හරි ලේසි ළමයි එකක් බලපුවම ඔක්කොම බලන්න. 10 වෙන 1යි නම් pH 1යි. 10 වෙන 2යි නම් pH 2යි. 10 වෙන 17 නම් pH 14යි. ये क्या कर